අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉන්හෙරිටන්ස් කියන concept එක object relational databases වල. අපි පළවෙනිම වීඩියෝ එකෙන් කතා කරා introduction to object relational databases. දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා අපි collections ගැන, VRS කියන්නේ මොනවද, nested tables කියන්නේ මොනවද, ඒවා හදන්නේ කොහොමද, ඒ වගේ දෙයක් තමයි අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරේ. තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරා අපි කොහොමද methods, member functions හදන්නේ කියන එක. මේක තමයි හතරවෙනි වීඩියෝ එක. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ inheritance කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද? ඇත්තටම ඉන්හෙරිටන්ස් කියන්නේ data organize කරන method එකක්. ඔයා අපි example එකකින් හිතුවොත් ඔයා හිතන්න person කියලා කෙනෙක් ඉන්නවා. කියන්නේ මිනිස්සු ඉන්නවනේ. මිනිස්සු ඉන්නවා. එතකොට students ලා ඉන්නවා. එතකොට employees ලා ඉන්නවා කියලා හිතනවා. students ලා employees ලා. එතකොට අපි දන්නවා student ලා employees ලා දෙගොල්ලම මිනිස්සු වෙනවා නේද? එතකොට හිතන්න මිනිහෙක්ට සාමාන්‍යයෙන් නමක් තියෙනවා කියලා හිතන්න. නමක් තියෙනවා, වයසක් තියෙනවා. හරිද? එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ටත් නමක් තියෙනවා, වයසක් තියෙනවා. එම්ප්ලොයි කෙනෙක්ට නමක් තියෙනවා, වයසක් තියෙනවා. ඒත් ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙනවා නෝමල් පර්සන් කෙනෙක්ට නැති දේවල්. හිතන්න ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙනවා ස්කූල් එකක්. නෝමල් පර්සන් කෙනෙක්ට ඇත්තටම ස්කූල් එකක් නැහැනේ. නෝමල් පර්සන් කෙනෙක්ට තියෙන්නේ නමකුයි ඒජ් එකකුයි. ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙනවා නමටයි එයාටත් තියෙනවා නමකුයි ඒජ් එකකුයි. ඒ වගේම ඒගොල්ලන්ට තියෙනවා ස්කූල් එකක්. එම්ප්ලොයි කෙනෙක්ට හිතන ඔකියුපේෂන් එකක් තියෙනවා. එතකොට අපි දන්නවා ස්ටුඩන්ට්ට තියෙනවා පර්සන්ට තියෙන හැම දෙයක්ම වගේම තව අමතර දේවල්. එම්ප්ලොයිටත් තියෙනවා පර්සන්ට තියෙන හැම දෙයක් වගේම ඊට අමතර දේවල්. මෙන්න මේ concept එක, මෙන්න මේ hierarchy එකට තමයි ඇත්තටම inheritance කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ Oracle වල inheritance කියන්නේ කියලා. එතකොට අපි දන්නවා programming languages වල inheritance use කරලා තියෙනවා. Java වල ඕන තරම් inheritance use කරලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලොත් use කරලා ඇති. Oracle වලත් ඇත්තටම inheritance use කරලා තියෙනවා. මේ inheritance කියන්නේ ඇත්තටම object oriented concept එකක්. අපි දන්නවා මේ object relational databases හැදිලා තියෙන්නේ relational concepts උයි object oriented concepts වලයි combination එකක් විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම මේ inheritance කියන concept එකත් use කරලා තියෙනවා මේ Oracle databases වලින්. මොකද මේක object relational database එකක් හින්දා. ඇත්තටම මම inheritance ගැන මට මතකද මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ inheritance encapsulation වගේ concepts ගැන. බලන්න නැත්නම් බලන්න මම උඩ කාඩ් එකක් දාන්නම්. ඇත්තටම Oracle වල inheritance වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. super types, subtypes. අපි super types, subtypes හැදුවා. අපි normally types ගැන කතා කරා. type එකක් හදන්නේ කොහොමද? type එක use කරලා table එකක් හදන්නේ කොහොමද? ඇත්තටම මේක super type එකක් වුණත් subtype එකක් වුණත් ඒකත් type එකක්මයි. හරිද? අපි දන්නවා super type එකක් කියන්නේ නිකන් අර person වගේ. හරිද? මම කලින් කියපු example එකේ person වගේ තමයි super type එක. ඒක තමයි අර basic දේ. ඒ කියන්නේ common දේ. ඊට පස්සේ subtype එක. subtype එක කියන්නේ student වගේ, employee වගේ. subtype එක කියන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට හරියටම තේරුන්නේ නැහැ. බලමු slide එකත් එක්ක ගිහිල්ලා. Subtypes in a hierarchy are connected to the supertypes by inheritance. ඒකෙන් කියන්නේ මොකද්ද? subtypes මේ hierarchy එකේදී supertypes වලට connect වෙන්නේ මේ inheritance කියන concept එක use කරලා. හරියටම නිකන් person ට student connect වුණා වගේම. person ගේ හැම characteristic එකක්ම student එකක් තියෙනවා. තව අමතර characteristics student තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනින් කියන්නේ. Subtypes automatically acquire the attributes and methods of their parent type. ඒක තමයි මම මේ දැන් ටිකට කලින් කියපු එක. නිකන් person ගේ හැම attribute එකක්ම student තියෙනවානේ. ඒ කියන්නේ person නිකන් super type එක වගේ, student කියන්නේ sub type එක වගේ. එතකොට කියන්නේ super type එකේ හැම property එකක්ම, හැම attribute එකක්ම, හැම method එකක්ම sub type එකකට තියෙනවා කියන එක. ඊට පස්සේ any attribute or method updated in a super type is automatically updated in subtype also. ඒ කියන්නේ අපි super type එකේ method එකක් update කරොත්, method එකක් හරි attribute එකක් හරි update කරොත්, ඒ update වෙච්ච effect එක අනිවාර්යයෙන්ම subtypes වලටත් බලපානවා. subtypes උත් automatically update වෙනවා කියලා තමයි මේ point එකෙන් කියන්නේ. ඊට පස්සේ අපි මේ subtypes ගැන තව points ටිකක් බලමු. Add new attributes the supertype doesn't have. ඇත්තට මෙතනින් කියන්නේ
සුපර් ටයිප් එකේ නැති ඇට්‍රිබියුට්ස් තමයි සබ් ටයිප් එකේ තියෙන්නේ කියලා. ඇත්තටම අපිට සුපර් ටයිප් එකේ මොකක් හරි ඇට්‍රිබියුට් එකක් හදලා තියෙනවා නම් අපිට ඒ ඇට්‍රිබියුට් එකම සබ් ටයිප් එකේ හදන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම සුපර් ටයිප් එකේ තියෙන ඇට්‍රිබියුට්ස් නම් වලින් ඇට්‍රිබියුට් නේම්ස් වලින් අනිවාර්යයෙන්ම සබ් ටයිප් එකේ ඇට්‍රිබියුට්ස් නේම්ස් වෙනස් වෙන්න ඕනේ. අපිට සේම් නේම් එක යූස් කරන්න බෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම සුපර් ටයිප්ස් වලයි සබ් ටයිප්ස් වලයි තියෙන්නේ වර්ග දෙකක වර්ග same type attributes තියෙන්න බෑ. ඒ කියන්නේ same name එක අපිට use කරලා තියෙන්න බෑ. ඊට පස්සේ a subtype cannot drop or change the type of an attribute if it inherits from its parent. එතන subtype එකකට බෑ parent එකේ තියෙන attributes වෙනස් කරන්න. හේතුව තමයි ඒක inherit වෙලා තියෙන්නේ parent. parent තමයි ඒකේ permissions ඔක්කොම තියෙන්නේ. subtype එකට ඒක inherit වුණා කියලා ඒක change කරන්න, ඒක drop කරන්න බෑ. හරිද? ඊපස්සේ add new methods that the parent doesn't have. ඇත්තටම මේ subtype එකකට දානවා parent නැති. parent ගේ නැති දේවල් තමයි අපි මේ subtype එකට ඇතුළත් කරන්නේ. මම කලින් කිව්වා student person example එකේ දුන්නත් person නැති දේවල් student තියෙනවා කියලා. ඒ කියන්නේ subtype එකට තියෙනවා super type එකට නැති දේවල්. super type එකේ හැම දෙයක්ම subtype එකට තියෙනවා. හරිද? ඊට පස්සේ overriding the implementation of a parent method. අපිට parent method එකේ implementation එක override කරන්න පුළුවන්. මොකද මේ override කරනවා කියනවා. override කරනවා කියන්නේ ඔයා method එකක් වාගේ parent type එකේ method එකක් තියෙනවා කියන member function එකක් තියෙනවා කියලා. ওই member function එකේ body එක වෙනස් කරලා අපිට use කරන්න පුළුවන් sub type එකේදී. example එකක් ගත්තොත් ඔයා හිතන්න shape කියලා class එකක් තියෙනවා. shape කියලා type එකක් තියෙනවා. square කියලා type එකකුත් තියෙනවා. circle කියලා type එකකුත් තියෙනවා. අපි දන්නවා ස්ක්වයාර් එකත් ෂේප් එකක් සර්කල් එකත් ෂේප් එකක්. හරිද? ඒ වුණාට හිතන්න මේකේ මෙතඩ් එකක් තියෙනවා කියලා මෙම්බර් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා ඒරියා එක කැල්කියුලේට් කරන්න. ඒරියා එක කැල්කියුලේට් කරන්න මෙම්බර් ෆන්ක්ෂන් එකක් තිබ්බාම එතකොට අපි දන්නවා සර්කල් එකේ ඒරියා එක කැල්කියුලේට් කරන මෙතඩ් එකයි ස්ක්වයාර් එකේ ඒරියා එක කැල්කියුලේට් කරන මෙතඩ් එකයි වෙනස්. එතකොට අපි දන්නවා සේම් අපිට ඒරියා කියලා එකක් කොමන්ලි හදන්න පුළුවන්. ඒ වුණාට ඒකේ ඉම්ප්ලිමන්ටේෂන් එක ඒකේ බොඩි එක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ ටයිප් අපේ සබ් ටයිප් එක අනුව. අතන මේකේ බොඩි එක වෙනස් වෙනවා කියලා තමයි ඒ පොයින්ට් එකෙන් කියන්නේ. ෆෝර්ත් පොයින්ට් එක. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊට පස්සේ එක්සැම්පල් එකක් මම මෙතෙන්ට යූස් කරන්නේ අර person student employee එක්සැම්පල් එකම තමයි. person කෙනෙක් ඉන්නවා. person ට තියෙනවා ID එකයි name එකයි address එකයි කියලා තමයි මම මෙතෙන්ට යූස් කරේ. ID එක කියන්නේ integer එකක්. නම්බර් එකක්, name එක කියන්නේ වාචා එකක්, address එකත් වාචා එකක්. ඊට පස්සේ person types දෙකක් තියෙනවා. ඒ කියන්නේ student කියන්නේත් person කෙනෙක්, employee කියන්නේත් person කෙනෙක්. student එකට තියෙනවා student ID එකක්, employee ට තියෙනවා employee ID එකක්. ඒ වගේම student ට තියෙනවා person ගේ තියෙන data වලට අමතරව school එකක්. employee ට තියෙනවා person ගේ තියෙන data වලට අමතරව occupation එක, job එක. හරිද? ඊට පස්සේ student part time student කියලා කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ part time කියන්නේ එයා student කෙනෙක්මයි. නිකන් student කියන්නේ person කෙනෙක් වගේම part time student කියන්නේ student කෙනෙක්මයි. හරිද? ඒක තමයි එතනින් කියන්නේ. ඒතකොට එයාට person ගේ student ගේ දෙන්නගෙම තියෙන properties වලට අමතරව එයා වැඩ කරන day count එකකුත් තියෙනවා. එයා කොච්චර දවස් වැඩ කරනවද කියලා. එයා මුළු දවස් ඔක්කොම වැඩ කරන්නේ නැහැ. එයාගේ වැඩ කරන දවස් ගාණක් තියෙනවා. part time student කෙනෙක් study කරන්න. එයා කොච්චර ස්ටඩීස් කරනවද කියලා, කොච්චර දවස් ගාණක් ස්ටඩි කරනවද කියලා. එයාට අර ID එකයි name එකයි address එකයි SID එකයි ස්කූල් එකට අමතරව day count එකකුත් තියෙනවා. මම හිතනවා දැන් example එක තේරෙන්නේ නැති කියලා. අපි බලමු කොහොමද මුලින්ම super class එක හදන්නේ කියලා. අපි මුලින්ම හදන්නේ super class එක. ඊට පස්සේ තමයි අපි sub classes හදන්නේ. එතනම අපි super type එක. ඊට පස්සේ තමයි අපි sub types හදන්නේ. classes නෙවෙයි තියෙන types. අපි super type එක හදනවා මුලින්ම, ඊට පස්සේ sub types හදනවා. අපි බලමු මුලින්ම කොහොමද super type එක හදන්නේ කියලා. ඇත්තටම super type එක කියන්නේ type එකක්මයි. ඒ හින්දා ඒකේ වෙනසක් නැහැ implementation එකේ normal type එකක්මයි. කොහොමද normal type එකක් හදන්නේ? create type කියන keyword එක use කරලා type name එක දීලා as object කියන keyword එක use කරලා attributes ටික declare කරලා තමයි අපි type එක හදන්නේ. අපි ඒක හදලා බලමු. notepad එකේ ගහලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් create type අපි හදන්නේ person type එක. මම ඒක person t කියලා ගන්නවා as
object id එක number එක ඊට පස්සේ name එක වාචා 2 එකක් size එක මම 30ක් කියලා දානවා ඊට පස්සේ අපි තියනවා address එක එකත් වාචා 2 එකක් size එක 30යි කියලා දානවා ඊට පස්සේ අපිට super type එකක් හදද්දි normal type එකට වඩා වැඩි දෙයක් කරන්න තියෙනවා. ඇත්තටම වෙනසක් වෙන්න එපා. normal type එකනේ super type එකක වෙනසක් තියෙන්න මෙපේ. ඒ වෙනස තමයි අපි මෙතෙන්ට දානවා not final කියලා. not final කියන්නේ මොකද්ද? මේක තාම ඉවර නැහැ. මේක තව තියෙනවා කියන එක ඇත්තටම. එතන මොකද මේක දාන්න හේතුව අපි super type එක use කරලා sub types හදනවා. එතකොට super type එක evolve වෙනවා වගේ දෙයක් තමයි එතනදි වෙන්නේ. ඒ හින්දා මෙතන කියන්නේ not final කියලා. default types final කියලා අපි දැනගන්න ඕනේ. default අපි type එකක් හදුවා මේක type එක final කියලා අපි දාන්න නැතුණාට ඒක final. එතකොට අපි not final නම් ඒක specifically කියන්න ඕනේ not final කියලා. එතකොට අපි super class එකක් හදද්දී ඒක not final කියලා specifically කියනවා. මොකද super type එක not final. මොකද ඒක තමයි evolve වෙනවා. මොකද අපි sub types හදනවා මේ super type එක use කරලා. හරිද? අපි මේක ගහලා බලමු Oracle database එකෙත් මුලින්ම කනෙක්ට් කරලා ඉන්න ඕනේ database එක. මම මේක පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද කරන්න කියලා. හරි. එතකොට මෙතන කියන්නේ මේ type එක already තියෙනවා කියලා මම මේක කලින් හදලා තියෙනවා කියලා. අපි හින්දා මේකේ name එක පොඩ්ඩක් වෙනස් කරමු. type හරි type එක create වුණා. ඊට පස්සේ බලමු sub type හදන්නේ කොහොමද කියලා. ඇත්තටම sub type කියන්නේ විශේෂ දෙයක් නෙවෙයි. ඒක type එකක්මයි. හරිද? sub type එකක් use කරන්නේ sub type එකක් හදද්දී ඒක super type එක use කරලා හදන්න ඕනේ. නිකන් කියනවනම් අපි සාමාන්‍යයෙන් type එකක් හදද්දී create type කියලා type name එක දීලා as object කියලා දෙන්නේ. ඒත් අපි super type එකක් හදද්දී sub type එකක් හදද්දී create type කියලා type name එක දීලා අපි දෙන්නේ as object කියන keyword එක නෙවෙයි under කියන keyword එක යටතේ. ඒ කියන්නේ යටතේ මොකක් හරි දෙයක් යටතේ. අපි හදන්නේ person type එක යටතේ employee type කියලා එකක්. person type එක යටතේ student type කියලා එකක්. එතකොට ඒක අපි code කරන්නේ create type student type under person type. හරිද? එතකොට ඒ කැලේ විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය විදිහටම තමයි අපි කරන්නේ. අපි ඒක type කරලා බලමු. මුලින්ම student හදාගෙන ඉන්නවා. create type student type under මොකද්ද person type කියලා student type එකේ attributes ටික දාන්න ඕන. මොනවද student type එකට තියෙන SID එක student ID එකක් තියෙනවා ඒකත් නම් එක. තව තිබ්බ student school එක. school එක වාචා එකක්. වාචා 30 එකක් මේකටත් අපි දානවා. හරිද? එතකොට අපිට මේ ස්ටුඩන්ට් ටයිප් එකත් හිතන්න ඔයාලට ස්ටුඩන්ට් ටයිප් එකකට තියෙනවනේ අර පාර්ට් ටයිම් කියලා තව ටයිප් එකක්. ඒ කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එකක් තව ඉවෝල්ව් වෙනවා. එහෙනම් අපි ස්ටුඩන්ට් ටයිප් එකටත් දානවා not now කියලා. not final කියලා. මොකද ඒකත් තව ඉවෝල්ව් වෙනවා කියලා අපි දන්න හින්දා. හරිද? අපි ඒකත් Oracle එකට දාලා බලමු. type එක create වුණා. ඔය වගේම අපි employee එකත් හදමු. මම මේකම copy කරලා වෙනස් කරනවා. create type employee type under person type. එතකොට තියෙන employee ID එක number type එක. එතකොට යාට තියෙන occupation එක. occupation එක. ඇත්තටම අපේ employee type එක තව evolve වුනේ නැහැ නේද? employee type එක එතනින් ඉවර වුණා. අපිට එතකොට මේ not final කියන එක නොදා ඉන්න පුළුවන්.
එම්ප්ලොයි ටයිප් එකට පස්සේ තව සබ් ටයිප් එකක් ඒකට තිබ්බේ නැහැනේ. ස්ටුඩන්ට් පාර්ට් ටයිම් එක වගේ එම්ප්ලොයිට කිසි දෙයක් තිබ්බේ නැහැ. ඒකත් එතනින් ඉවර වුණ හින්දා අපි ඒක ඒ විදිහට හැදුවා. හරි. ඒකත් සක්සස්ෆුලි ක්‍රියේට් වුණා. ඊට පස්සේ අපි දැන් හදන්න යන්නේ පාර්ට් ටයිම් ටයිප් එක. මේකත් ඇත්තටම සබ් ටයිප් එකක් ස්ටුඩන්ට් ටයිප් එක. අපි කලින් හැදුව එක වගේමයි නෝමල් විදිහටමයි. අපි පර්සන් ටයිප් එක යූස් කරලා ස්ටුඩන්ට් ටයිප් එක හැදුවා වගේම අපි පාර්ට් ටයිම් ටයිප් එක හදන්න දෙන්නේ ස්ටුඩන්ට් ටයිප් එක යූස් කරලා. කිසි වෙනසක් නැහැ. ස්ටුඩන්ට් ටයිප් එකේ සබ් ටයිප් එක තමයි පාර්ට් ටයිම් ටයිප් එක කියන්නේ. මේක කරන්නේ කොහොමද? ඒකත් මේකම කොපි පේස්ට් කරලා create type part time type under student type. ඒකට තිබ්බේ day count එකක් නේද? ඒකට day count එකක් තිබ්බා. day count එක කියන්නේ එක number එකක්. ඒකට මේ occupation එක තිබ්බේ නැහැ. ඇත්තට මේකත් final ඉතින් not final කියන keyword එක දාන්න. ඒක තව evolve වෙන්නේ නැහැ. අපි ඒකත් paste කරලා බලමු. හරි ඒකත් create වුණා. ප්‍රශ්නයක් නැහැ. error එකක් ආවේ නැහැ. අපි බලමු ඊළඟ slide එකේ මොකක්ද තියෙන්නේ කියලා. මේ ස්ලයිඩ් එකේ කියන්නේ මම කලින් කියපු එක ඇත්තටම default type එක final not final නෙවෙයි. අනිත් එක තමයි new attribute is subtype must have different names from the attributes or methods in all its subtypes supertypes in the type hierarchy. ඇත්තට මේකෙන් කියන්නේ අපිට supertypes use කරලා හදන subtypes වල attributes methods same name වෙන්න බෑ. ඒක different names වෙන්න ඕනේ. අපිට same name use කරන්න බෑ supertype එකට. ඇත්තට නම් ටික වෙනස් වෙන්න ඕනේ කියලා තමයි මේකෙන් කියන්නේ. මුලික කියන්නේ default is final එක not final නෙවෙයි කියන්නේ not final නෙවෙයි කියන්නේ එතන අපි මේක evolve වෙන්නේ නැහැ default එකේ evolve වෙන්නේ නැහැ. ඒකට බලමු ඊළඟ slide එක මොකද්ද කියන්නේ කියලා. ඊළඟින් තියෙන්නේ super type table එකක් හදන්න. ඉතින් super type table එකක් කියන්නේ super type එක use කරලා හදන table එකක්. අපි සාමාන්‍යයෙන් කොහොමද super type එක use කරලා තමයි table එක හදන්නේ. මේක හදන්නේ සාමාන්‍ය විදිහටමයි create table කියන එක use කරනවා. ඊට පස්සේ table name එක use කරනවා. ඊට පස්සේ of කියන keyword එක use කරනවා. ඊට පස්සේ අපි කියනවා මොකක් use කළාද මේක අපි හදන්නේ. මේ percent table එක හදන්නේ මේ percent table එක හදන්නේ මේ percent type එක use කරලා. ඊට පස්සේ අපි මේක ඇතුලේ දානවා මොනවද අපි මේකට use කරලා තියෙන constraint මේකේ primary key constraint තියෙනවද nodal constraint තියෙනවද එතකොට check constraint තියෙනවද. එතකොට මේ වගේ තමයි මේක ඇතුලේ දාන්නේ. මේක සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය table එකක් හදන විදිහටම තමයි හදන්නේ. එතන මේ වගේ දේවල් තමයි ඇත්තට මේකට දාන්නේ. ඉන්න මේකේ primary key constraint එකක් අපි use කරලා තියෙනවා id කියන එක primary key එකක් කියලා. අපි මේකත් හදලා බලමු කොහොමද මේකත් Oracle එකේ create වෙනවද කියලා. notepad එකේ මුලින් ගහලෙමු. create table name එක තමයි person super එකට විතරයි අපි හදන්නේ. of person type. ඊට පස්සේ මේක use කරන constraints අපි මේකට primary key constraint එකක් use කරනවා. ඒක id එක primary key. එතකොට table එකක් create කරන මේ විදිහට අපි මේකත් copy කරලා paste කරමු SQL Oracle එකේ. උවිතන error එකක් එනවා. id කියන එක invalid identify කියන එකක් එනවා. ඇත්තට මේ error එක එන්න හේතුව මම මෙතන person t කියලා use කරේ. ඇත්තට මේක මම කලින් practice කරන්න හදපු එක. මෙතන person type කියන එක තමයි අපි දෙවෙනියට අපි ඇත්තටම මේක example එකේදී create කරපු එක. person type
ඉතින් person t කියලා යූස් කරාට වැඩක් නැහැ. අපි ඒක වෙනස් කරගමු. person type වෙන්න ඕනේ මෙතන. person type කියලා එකක් නෑ මෙතන හැදුවේ. එතකොට මේක person type වෙන්න ඕනේ. බලමු ඒක හරියනවද කියලා. ඔව් table එක create වුණා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි මේ table එකට values insert කරන්න ඕනේ. මෙන්න මේ values insert කරන එක නම් ඇත්තටම normal insert කරන එකට වඩා ටිකක් වෙනස්. ලොකු වෙනසක් නැහැ ඒකත්. අපිට ඕනේ හිතන්න ඔයාලට ඕනේ super type එකට values insert කරන්න කියලා. හරිද? ඔයාලට super type එකට values insert කරන්න ඕන නම් ඔයා insert into person කියන්නේ අපේ table name එක values අපි මෙතනට දාන්න අපේ super type එක කියන්නේ person type කියලා. ඒකත් ඇත්තටම කිසිම වෙනසක් නැති වගේ නෑ වගේම තමයි අපි සාමාන්‍යයෙන් super type වුණත් sub type වුණත් අපිට insert කරන්න ඕන type එක තමයි එතන දාන්නේ. අපි සාමාන්‍යයෙන් කලින් නම් මොකක් insert කලින් ඇත්තටම අපිට super type sub type තිබ්බේ නැහැ. අපි use කරේ අපි create කරපු type එක තමයි මේ student type කියන එක තියෙන තැනට. ඒත් මේක අපිට levels තියෙනවා. අපිට person කෙනෙක් ඉන්නවා, student ඉන්නවා, ඊට පස්සේ ඕන part time students ලා ඉන්නවා, employee ලා ඉන්නවා. ඉතින් අපිට insert කරන්න ඕන මොන level එකටද කියන එක තමයි අපි මේ type එකෙන් select කරන්නේ. අපිට හිතන්න ඔයාලට student ඕන නම් ඔයා student type එකට insert කරන්න ඕන. ඔයාලට හිතන්න part time student කෙනෙක් insert කරන්න ඕනේ part time type එකට තමයි මෙතෙන්ට මේ student type කියන එක වෙනුවට දාන්න ඕනේ. ඔයා හිතනවා මෙතෙන්ට person type කියලා දැම්මා කියලා. එතකොට person type එකට attributes කීයක් තියෙනවද? person type එකට තියෙන id එකයි name එකයි address එකයි. එතකොට මේ id එකයි name එකයි මෙන්න මේ address එකයි විතරයි ඔයා මෙතෙන්ට insert කරන්න ඕනේ. ඔයාලට වෙන insert කරන්න බෑ. මොකද ඒකේ highest level එක person type. ඔයා මොකද දාන්නේ මෙතන person type කියලා. හරි. හිතන්න ඔයා මෙතෙන්ට දැම්මා කියලා student type මේ තියෙන විදිහටම එතනම student type ට අයිති person type එකේ details වගේම student type එකේ details උයි දෙකම. එතකොට person type ට තියෙනවා id එකයි name එකයි address එකයි ඊට අමතරව යට තියෙනවා student id එකකුයි school එකකුයි. ඔයාලට ඒ dataත් insert කරන්න වෙනවා. ඔයා student type එක insert කරන්න. හිතන්න ඔයා student type එකට නැතුව part time student type එකට enter කරනවා කියලා. මේ part time type එකට ඔයා enter කරද්දී values insert කරද්දී ඔයාට student type එකේ dataයි person type එකේ dataයි ඒ දෙකත් එක්කම ඔයාට part time data තියෙනවා. එතකොට ඔයා part time type එකේ data. එතකොට ඔයා ඇත්තටම values ඔක්කොම 6ක් insert කරන්න ඕනේ. id එකයි name එක address එකයි student id එකයි school එක වගේම ඔයාගේ day count එකත් ඔයා enter කරන්න ඕනේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා අපි බලමු මේක. මම values insert කරන්න යන්නේ මම example එකක් විදිහට මම මෙතන student type එකට තිබ්බට මම ඔයාලට values insert කරලා පෙන්නන්නම්. part time student type එකට අපි ඒක කරලා බලමු. මුලින්ම notepad එක අහගෙන ඉමු. insert into මොකද table එක person table එකට values insert කරන්නේ අපි මොන level එකටද අපි insert කරන්නේ මොන type එකේ තියෙන data වලටද part time type එකේ data වලට තමයි අපි enter කරන්නේ මොනවද part time මුලින්ම id එක මම දානවා 1යි කියලා ඊට පස්සේ name එක සුපුන් ඊට පස්සේ address එක පාන දුර ඊට පස්සේ student id එක මම 100 කියලා දානවා ඊට පස්සේ තියෙන්නේ student id එකට පස්සේ school එක මම sleep කියලා දානවා අන්තිමටම අපි hours count එකක් දානවා මම day count එක මම days 2යි කියලා දානවා එතකොට මට මම මේකෙම තව values ටිකක් මේකේ වෙනස් කරලා ගන්නවා 2 3 4 නම් ටික කමල් නිමල් මාලදී අලුතර
කොළඹ අපි මෙයා නිකම් පර්සන් කෙනෙක් විදියට ගමු. එතකොට මෙයා පර්සන් ටයිප් එකක්. මෙයාට මෙන්න මේ ඩේටා ටික එන්නේ නැහැ. එතකොට මෙයාව අපි ගමු ස්ටුඩන්ට් ටයිප් එකක් විදියට. ස්ටුඩන්ට් ටයිප් එකක් නම් මෙයාට එනවා කල්තර මෙතන 100 වෙනුවට අපි 101 කියලා දාමු. ස්කූල් එක DS මේ වැලියු මේකේ ඉන්නේ නැහැ. මොකද එයාට part time නෙවෙයි, එයා ස්ටුඩන්ට් කෙනෙක්. ඒතකොට එයාට part time values අයිති නැති හින්දා අන්තිම වැලියු එක මම අයින් කරා. එතකොට මෙයාත් අපි part time එකේ තියෙන නිමල් කොළඹ 102. එයාත් සීට් කියලාම අපි තියමු ඕන. නැත්තම් ඕනම් එයා IIT එයා 3යි. එයා දවස් 3ක් ඉගෙන ගන්නවා. අපි තව එක්කෙනෙක් දාමු. එයා එම්ප්ලොයි කෙනෙක්. අපි එම්ප්ලොයි ටයිප් එකක් විතර ගමු. එම්ප්ලොයි ටයිප් එක 5 ID එක නම මුවී. එයා ඉන්නේ ආදුව. මෙයා අපි දාමු 1000 කියලා. එයා එම්ප්ලොයි නේ. එයාට එම්ප්ලොයි ID එකක් නේ තියෙන්නේ. එතකොට මෙයාගේ ජොබ් එක මෙයා ජොබ් වැඩ කරන්නේ හිතන්න CS කියලා කම්පැනි එකක්. නැත්නම් හිතන්න WSO2 එච්චරයි යාට තියෙන්නේ. අපි බලමු මේ ටික හරිද කියලා queries ටික වැඩ කරනවද කියලා. පළවෙනි එක copy කරලා paste කරලා බලමු. ඔව් create වුණා, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙවෙනි එකත් බලමු. දෙවෙනි එකත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතුව ඔක්කොම create වෙනවා වගේ. එහෙනම් අපි අර තුනම copy කරලා enter කරනවා. ඔක්කොම ටික successfully create වුණා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ටික create වෙලා තියෙන්නේ. අපි slide එකේ ඊළඟ slide එකට මොකද්ද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි අතරම insert කරගන්න values. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා හොඳටම. හරි, ඊට පස්සේ තියෙන්නේ select statements. ඇත්තටම මෙතන අපි select statements හතරක් ගැන හතර විදිහකට select කරන විදිය ගැන අපි කතා කරලා තියෙනවා. අපි මේ ඔක්කොම Oracle එකේ ගහලා බලමු කොහොමද මේ වගේ outputs එන්නේ කියලා. ඔයා පළවෙනි එක ටිකක් බැලුවොත් පළවෙනි එකේ මොකක්ද කියන්නේ? මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා මේ value කියන මෙන්න මේ value කියලා මෙතන ඔයාලට වචනයක් use කරලා තියෙනවා පේනවා. මොකටද මේ value කියන වචනේ use කරන්නේ? ඇත්තටම මේ value කියන වචනේ use කරන්නේ ඇත්තටම ඔයා ඒක ඔබ්ජෙක්ට් එක විදිහටම ඩිස්ප්ලේ කරන්නේ. ඒක ඩිස්ප්ලේ වෙන්නේ ඇත්තටම pure ඔබ්ජෙක්ට් එක තියෙන විදිහටම තමයි ඒක ඩිස්ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ person type එතකොට ඒකේ values අන්න ඒ විදිහට තමයි ඒක ඩිස්ප්ලේ වෙන්නේ. එතකොට මෙතන වලට තියෙනවා from person p කියන්නේ එයා කියනවා person කියන table එක p කියලා ally එකට equal කරලා ඊට පස්සේ ඒ ally එක මෙතන දාලා දෙනවා. ඒ ally එකේ objects ටික එළියට ගන්න කියලා තමයි ඇත්තටම මේ query එකෙන් කියන්නේ. කියන්නේ ඩිස්ප්ලේ කරන්නලු ඒකේ තියෙන ඔබ්ජෙක්ට්ස් ටික ඒ ඔබ්ජෙක්ට්ස් ෆෝම් එකෙන්ම person කියන ටේබල් එකේ අපි ඒක කරලා බලමු ඇත්තටම එහෙම ඩිස්ප්ලේ වෙනවද කියලා. මුලින්ම notepad එක අහගෙන ඉමු. select value කියන keyword එක use කරා. ඊට කලින් ඕන select අපි මොකෙන්ද ගන්නෙ from person කියන ටේබල් එකෙන් මේ person කියන ටේබල් එක p කියන එක use කරා. ඊට පස්සේ අපි objects තමයි එළියට ගන්න. හින්දා value කියන එක දැම්ම මොකේ objects ගන්න p වල objects. ඒ කියන්නේ person type එකේ objects. බලමු මේක හරියට execute වෙනවද කියලා. ඔයාට පේනවා
පාර්ට් ටයිම් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා, පර්සන් ටයිප් එකක් තියෙනවා, ස්ටුඩන්ට් ටයිප් එකක් තියෙනවා, ආයි පාර්ට් ටයිම් එකක් තියෙනවා, එම්ප්ලොයි ටයිප් එකක් තියෙනවා. ඇත්තටම මේක ටයිප් එකේ ෆෝම් එකෙන්ම තමයි ඩිස්ප්ලේ වෙන්නේ. මම හිතනවා ඔයාලට ඒක හොඳටම පැහැදිලිද කියලා. එතකොට අපිට පර්සන් එකේ තියෙන හැම පර්සන් ටේබල් එකේ ස්ටෝර් වෙලා තියෙන හැම ඩේටා එකක්ම පෙන්නනවා. පර්සන් ටේබල් එකේ අපිට සබ් ටයිප් ඒවයි සුපර් ටයිප් ඒවයි ඔක්කොම ස්ටෝර් වෙනවා. මොකද අපි සුපර් ටයිප් එකට විතරයි ටේබල් එකක් හදන්නේ. එතකොට අන්නේ ටේබල් එකේ ඔක්කොම ඩේටා ටික ස්ටෝර් වෙනවා. ඒක සුපර් ටයිප් වුණත් සබ් ටයිප් වුණත් ප්‍රශ්න නැහැ. ඔක්කොම ඩේටා ටික ස්ටෝර් වෙනවා. මෙතන ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා අපි ඊළඟ සිලෙක්ට් ස්ටේට්මන්ට් එකට යමු. මොකක්ද ඊළඟ සිලෙක්ට් ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ කියලා. ඊළඟ සිලෙක්ට් ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ අර වගේම ඔයාලට පේනවා මේ කෑල්ල කලින් එකේ වගේමයි. මොකක්ද ඒතර ඒ කෑල්ලෙන් කියන්නේ අපි දන්නවා ඔක්කොම ඔබ්ජෙක්ට්ස් ටික ඩිස්ප්ලේ කරන්න. හරි. පර්සන්ස් කියන ටේබල් එකේ ඔක්කොම ඔබ්ජෙක්ට්ස් ටික ඩිස්ප්ලේ කරන්න. මේ කෑල්ලේ. ඒත් අපි අන්තිමට කන්ඩිෂන් එකක් දීලා තියෙනවා. මෙයා කියන එකක් අපි යූස් කරන කන්ඩිෂන් එකක් දෙන්න මොකක් හරි. හරි. ඊට පස්සේ කියනවා හැබැයි මේ වැලියු කියන එක යූස් කරන්නේ ඔබ්ජෙක්ට්ස් කියන එක කියන්නේ ඔබ්ජෙක්ට්ස් ඩිස්ප්ලේ ගන්න. එතකොට වැලියු කියන එක අපිට ඒ ඔබ්ජෙක්ට්ස් රිෆර් කරන්න තමයි යූස් කරන්නේ. එතකොට හැබැයි මේ පර්සන්ස් ටේබල් එකේ ඔබ්ජෙක්ට්ස් වල ඔබ්ජෙක්ට්ස් is of student type. එතකොට එතනින් යා කියන්නේ නිකන් වචනේ අර්ථයෙන් ගත්තොත් student type එකේ ඔබ්ජෙක්ට්ස් විතරක් ඩිස්ප්ලේ කරන්න ඔක්කොම ඔබ්ජෙක්ට්ස් වලින් මේ පර්සන් ටේබල් එකේ තියෙන මෙන්න මේ පර්සන් ටේබල් එකේ තියෙන ඔක්කොම ඔබ්ජෙක්ට්ස් වලින් ඩිස්ප්ලේ කරන්න ඕනේ. හැබැයි ඩිස්ප්ලේ කරන්න ඕනේ ඔබ්ජෙක්ට්ස් මෙන්න මේ ස්ටුඩන්ට් ටයිප් එකට අදාළ. ඒ කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එක යූස් කරලා හදපු ඔබ්ජෙක්ට්ස් විතරයි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එක යූස් කරනවා කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එකයි ඊට පහළ ඒවයි. ඒ කියන්නේ පර්සන් ගේව පෙන්වන්නේ නැහැ. ස්ටුඩන්ට් ටයිප් කියන්නේ එයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. පාර්ට් ටයිම් වේවා මොන හරි ස්ටුඩන්ට් කෙනෙක්. හරි දැන් ඔයා එතනදී ස්පෙસિෆිකලි කියනවා මෙයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ස්ටුඩන්ට් ටයිප් එකක් වෙන්න ඕනේ කියලා. කියන්නේ නැහැ මෙයා මොන ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා. ඒ හින්දා ඔයාට ස්ටුඩන්ට් ටයිප් එක කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එක හෝ ඊට යට ලෙවල්ස්. ඒ කියන්නේ ස්ටුඩන්ට් ටයිප් එක යූස් කරලා හදපු ලෙවල්ස් වල ඩේටා ටිකක් ඩිස්ප්ලේ කරන්න ඕනේ. අපි බලමු මේකත් ගහලා මුලින්ම නෝට්පැඩ් එකේ ගහලෙමු. මම මේකම කොපි පේස්ට් කරලා ගන්නවා. control V ඊට පස්සේ where ස්ටේට්මන්ට් එකක් දානවා. අපි කන්ඩිෂන් එකක් යූස් කරන හින්දා where objects කියන්නේ value p as is of value is of මේක මතක තියාගන්න. value is of මොකේද? ඇත්තටම is of student types. අපිට student type එකේ ඒවා විතර අපි මෙතන ඩිස්ප්ලේ කරන්නේ. student type හරි ඊට යට levels වල types වල data හරි. අපි බලමු මේක ඩිස්ප්ලේ කරලා. හරි. ඔයාට පේනවා මේකේ values 5ක් තියෙනවා. මේකේ values 3යි තියෙන්නේ. මේ දෙකේ values වල වෙනස මොකද්ද? මේක ඇත්තටම person type එක නැහැ. ඔයාට පේනවා person type එක නැහැ. employee type එකක් නැහැ. දෙවෙනි set එකේ. හේතුව මොකද්ද? අපි මේක use කරේ student type හෝ ඊට student type එක use කරලා හදපු දේවල්. ඇත්තට මොනවද student type එක use කරලා හදලා තින්නේ? part time එකයි student type එකයි විතරයි. student type එක කොහොමද තියෙනවා? ඒක student type එකෙන් හදලා තින්නේ. ඒක obviously තියෙනවා. ඒතර part time එකත් student type එක use කරලා හදපු ඉඳ part time details උත් පෙන්නනවා. ඒ විදිහට කුවරෙක් ගැහුවා. හරිද? හැබැයි අපිට මෙතන part time type එකේ ඒවත් අයින් කරන්න විදිහක් තියෙනවා. කොහොමද? බලමු කොහොමද එහෙම කරන්න කියලා. ඇත්තටම හරියම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මේ ස්ටුඩන්ට් ටයිප් එක ගැන අපි මේ ටයිප් එක මෙන්ෂන් කරන only කියන කීවර්ඩ් එක යූස් කරන් තියෙනවා එච්චරයි. එතකොට මේක දෙන්නේ only ස්ටුඩන්ට් ටයිප්. එතකොට ස්ටුඩන්ට් ටයිප් එකේ සුපර් ඒවා දෙන්නෙත් නැහැ. ස්ටුඩන්ට් ටයිප් එක යූස් කරලා හදපු සබ් ඒවා දෙන්නෙත් නැහැ. only ස්ටුඩන්ට් ටයිප් විතරයි දෙන්නේ. අපි ඒකත් ටයිප් කරලා බලමු. control C control V
දැන් ඉස්සරහට only ඔයාලට පේනවා ස්ටුඩන්ට් ටයිප් එකකින් අපි හදපු ඔබ්ජෙක්ට් එක විතරයි ඔයාලට ඩිස්ප්ලේ වෙන්නේ. හරිද? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඒ සිලෙක්ට් queries තුනම ඇත්තටම බැලුවොත් ටිකක් සිම්පල්. ඊළඟ සිලෙක්ට් query එක අර තුනට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් වෙනවා. ඇත්තටම ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා from person කියන හැම එකේම තියෙනවා. මොකද මේ from person කියන්නේ? මෙතන person tab කියලා යූස් කරලා තියෙන. අතන මම person tab නෙමෙයි. එතන person table කියන එක තමයි tab කියලා යූස් කරලා තියෙන්නේ. අතන මම person table එකට ගත්තේ person කියන වචනේ හින්දා ඒක පොඩි මිස්ටේක් එකක්. එතන person විතරයි තියෙන්න ඕනේ. හරිද? දැන් හරි මම ඒක හැදුවා වෙනස් කරා. දැන් ආයි බලමු. select query එක දැන් ඔයාලට පේන හැම එකෙම person කියන එක තියෙනවා. නේද? ඒ කියන්නේ person කියන table එකෙන්. අතන අපිට එක table එකක් තියෙන. ඒතකොට අපිට එතන selections නෑ. අපිට table මොන table එකෙන්ද කියලා බොරු වෙන්න දෙයක් නෑ. එතකොට අපිට එක table එකයි තියෙන්නේ. super class එකේ table එක, person table එක. හරිද? ඉතින් හැම එකෙම ඒ statement එක සමානයි. හරිද? එතකොට ඔයාලට පේනවා ඒ කියන්නේ P කියන එකෙන් ඒ කියන්නේ person table එකේ data තමයි අපි consider කරන්නේ. ඒතකොට person එකේ හැම data එකක්ම තියෙනවා. ඒතකොට අපි හැම data එකක්ම consider කරනවා. එතකොට මේකේ select statement එක පොඩ්ඩක් වෙනස් නේද? හරි අපි where එකට යමුකෝ. where statement එක අපිට දැන් තීරණ එකනේ. where statement එක මේ දෙකම එකයි කියලා ඔයාලට පේනවා ඇති. එකම වෙනස මෙතන තියෙන student type එක, මෙතන තියෙන part time එක. part time type එක. හරිද? ඒක ඇත්තටම meaning එකේ වෙනසක් විතරයි තියෙන. idea එකේ කිසි වෙනසක් නැහැ. එතන මෙතන කියන objects ටික select කරන්න student type එකේ. student type එකේ විතරක්. මේකේ කියන්නේ objects ටික select කරන part time type එකේ විතරක්. හරිද? මම හිතනවා ඒකෙත් ලොකු වෙනසක් නැහැ. idea එක වලට තේරෙනවා ඇති. ඊට පස්සේ මේ select statement එක. අතන මේකේ select statement එකේ විතරයි වෙනස තියෙන්නේ මේ දෙකේ බලද්දී. මෙතන ඇත්තටම objects ටික තමයි display කරන්නේ. ඒ වුණාට ඔයාලට මෙතන පේනවා objects ටික නෙමෙයි display කරලා තින්නේ name එක. ඒ person ගේ name එකයි, ඒ කියන්නේ මුළු object එක විදිහටම නෙවෙයි individual details. අපි object එකම විදිහට නෙවෙයි display කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය details ටික විතරක්. ඔයාලට පේනවා මෙතන person ගේ name එක. ඒ කියන්නේ මෙතන part time type එකක් නෑ, part time student ගේ name එක. හරිද? මේ name එක තියෙන person ගේ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ අපිට p.name කියලා use කරන්න පුළුවන්. මොකද ඒක තියෙන්නේ අපි දන්නවා කෙලින්ම super class එකේ. name කියන attribute එක තියෙන්නේ super class එකේ. හරිද? ඒ වුණාට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්න ඕනේ එයා ස්ටඩි කරන දවස් ගන්න, ඩේ කවුන්ට් එක. එතකොට ප්‍රශ්නයක් කරනවා එතන මේ ඩේ කවුන්ට් එක කොහෙද තියෙන්නේ? ඩේ කවුන්ට් එක තියෙන්නේ සුපර් ක්ලාස් එකේ නෙවෙයි. එතකොට අපිට මේ ඒ කියන්නේ මේ පර්සන් ටයිප් එක යූස් කරලා හදපු සුපර් ක්ලාස් එක නෙවෙයි, සුපර් ටයිප් එකේ නෙවෙයි. එතකොට අපි ඒක තියෙන්නේ මේ පර්සන් යූස් කරලා හදපු ටයිප් එකේ නෙවෙයි. ඒක තියෙන්නේ වෙන ටයිප් එකක. ඒක තියෙන්නේ part time ටයිප් එකේ. ඉතින් අපි මේ level එක access කරන්න ඕනේ. කොහොමද මේ level එක access කරන්නේ? ඇත්තටම මේ level එක access කරන්න මේ treat කියන function එක use කරනවා. මේ treat කියන function එක use කරලා තමයි අපි දෙය කරන්නේ. ඊට පස්සේ බලමු treat කියන statement එක ඇතුලේ කෑල්ල. හරිද? ඔයාලට පේනවා street කියන එක ඇතුලේ ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මොකද්ද මේ ඇත්තටම තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ ඇත්තටම value. මොකටද මේ value කියන එක ගන්න අපි? objects display කරන්න. object එකක් විදිහට display කරන්න. හරි ඒක object එකක් විදිහට ගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි object එක ගන්නෙ මොකේද? as part time type. අපි part time type එකේ objects ටික තමයි ගන්නෙ. ඒ කියන්නේ p කියන්නේ මේ persons table එකේ තියෙන part time type එකේ objects ටික ගන්නවා අපි. හරිද? එතකොට අපි ඒක කරන්නේ මේ treat function එකෙන්. හරිද? මේ treat function එකෙන් තමයි අපි ගන්නෙ. අපි treat function එකෙන් ගන්නවා objects ටික මේ part time type එකේ තියෙන. හරිද? part time type එකේ තියෙන අපි ඇත්තටම මේ dot එකෙන් තමයි dot operation එකෙන් තමයි level එකෙන් level එක කියන්නේ path එකෙන් path එකට එන path එක දෙන්නේ dot operation එකෙන්. එතකොට ඒ objects වල dot එක තමයි ඒ objects වල day count එක.
අන්න ඔයාට ඕනේ යන්නේ ඔබ්ජෙක්ට්ස් වල ඩේ කවුන්ට් එක ගන්න. ඒ ඩේ කවුන්ට් එක ඩිස්ප්ලේ කරන්නේ මෙන්න මේ ඩේස් කියන විදිහට. ඒ කියන්නේ ඔයාගේ ඒ කොලම් එක ඔයාලට ඩිස්ප්ලේ කරද්දී ඒක වැටෙන්නේ ඩේස් කියලා කොලම් එකක් යටතේ. මෙතෙන්ට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මේ නම ඇත්තටම කිසිම සම්බන්ධයක් නැහැ මේ ටෙක් වෙනකන් අපි ඉන්සර්ට් කරපු කිසිම වැලියු එකකට. ඔයාලට ඒක ඩේස් කියලා ඕන එහෙමයි number of days කියලා ඕන. එහෙමයි ඔයාලට ඒක ඔයාලට ඩිස්ප්ලේ කරන්න ඕන නම විතරයි ඇත්තට මෙතන තියෙන්නේ. ඔයාලට name කියලා කොලම් එකක් තියෙනවා. days කියලා කොලම් එකක් තියෙනවා. ඒ days කියන කොලම් එකේ තියෙන්නේ මෙන්න මේ part time type එකේ තියෙන objects වල day count එක. මේ ඔයාගේ objects එක separate කරන මේ treat කියන function එක use කරලා මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් පොඩ්ඩක් ආයි rewind කරලා ආයි පොඩ්ඩක් අහන්න. ආයි මම එක සැරයක් ඕනනම් කියන්නම්. person p කියන එකෙන් කියන්නේ person table එකේ person table එක අපි p කියලා allow එකට equal කරනවා. ඊට පස්සේ මේ person table එකේ තියෙන values ඒ කියන්නේ objects ටික අපි ගන්නවා. ඒ objects වලින් filter කරලා ගන්නවා is of. ඒ objects වලින් part time type එකේ තියෙන objects විතරයි අපි consider ගන්න. හරිද? ඊට පස්සේ මේ treat කියන එක කරන්නේ objects වල. ඒ කියන්නේ treat කියන එකනොත් ආයෙ අර objects ටිකම අපි separate කර ගන්නවා. part time objects ටික part time එකේ තියෙන objects වල objects ටික objects විදිහට ගන්නවා. ඒ objects වල day count එක අපි days කියලා column එකක store කරනවා. ඒක තමයි ඇත්තටම වෙන්නේ. name එකයි එයාගේ days ගන්නයි. අපි බලමු මේකත් ඇත්තටම type කරලා type කරොත් ඔයගොල්ලෝ මම හිතන්නේ ඊට වඩා හොඳට තේරෙයි කියලා. අපි බලමු select කරන්න ඕන මොනවද කියලා හිතන්න එපා. from මොන table එකද අපිට එක table එකයි තියෙන්නේ select. person table එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ condition එක where අපිට ඕන objects values p කියන්නේ person table එකේ is of මොන type එකද only student type. එතකොට අපිට මෙතෙන්ට ඕනේ p.name එක. අපිට ඇත්තටම person ගේ name එක ඕනේ. ඒ වගේම තව ඕනේ අපිට treat කියන function එක use කරනවා එකට. values ඕනේ. ඒ කියන්නේ objects ඕනේ as part time. මෙතන sorry student type නෙවෙයි මෙතන part time type. part time type යටත් part time type වෙන්න ඕනේ. type මේ part time type එකේ ටික අපි store කරා මේ treat කියන function එක අපි ගත්තා. ඒ ඊට පස්සේ function එකේ තියෙන day count එක අපි ඒක days කියලා display කරනවා. මම හිතන්නේ කෝර එක හරියන්න ඕනේ. අපි බලමු ගහලා කෝර එක. Oracle එකේ හරි. මෙතන මම values කියලා use කරනවා. එතන values නෙවෙයි එතන ඉන්නේ value කියලා. සමහරවිට ඔයගොල්ලන්ට මම ගහද්දි එක තේරෙන්නේ නැති. එතන ඉන්න ඕනේ values නෙවෙයි value කියලා. ඒක තමයි error එක පෙන්නන්නේ. එතන ඊළඟ error එක මම මෙතන p කියලා use කරලා මෙතන d කියලා දාලා. ඇත්තටම මේකත් p ම වෙන්න ඕනේ. එහෙම d කියලා එකක් නැහැ නේ ඇත්තටම කොහෙවත්. ඒකත් මගේ mistake එකක්. ඇත්තටම mistake වෙනවා ඒක normal දෙයක්. මෙතන අපි එන්න ඕනේ මෙතන p කියලා. හරි. ඔයාලට දැක්කද? ඔයාලට පේනවා සුපුන් කියලා කෙනෙකුයි නිමල් කියලා කෙනෙකුයි ඉන්නවා. ඒගොල්ලෝ දවස් 2ක් සුපුන් කෙනෙක් කෙනා ඉගෙන ගන්නවා. නිමල් කෙනෙක් කෙනා දවස් 3ක් ඉගෙන ගන්නවා. ඇත්තටම ඔයාලට තේරෙන්නේ නැති ඒක දැන් මේ days කියන column එක තමයි පෙන්නන්නේ. column එක තමයි මෙන්න මෙතන මෙන්න මේ days කියලා use කරේ. මෙන්න මේක තමයි මෙන්න මෙතන display වෙන්නේ. name එක තමයි මෙතන display වෙන්නේ. ඔයාලට මේක directly access කරන්න පුළුවන්. මෙන්න මේක කෙලින්ම මේ person කියන table එකේ person type එක use කරලා හදපු හින්දා තමයි ඇත්තටම මේ name එක ඔයාලට directly access කරන්න පුළුවන්. ඒත් subtypes වල තියෙන data ඔයාලට directly access කරන්න බෑ. ඔයා ඒව access කරන්න ඕනේ මෙන්න මේ treat කියන function එක use කරලා. treat කියන function එකෙන් අපි ඇතුලේ object එක අරගෙන ඒ object එකේ day count කියන column එක access කරලා
ඒ data ටික මෙන්න මේ days කියන column එකේ display කරපුවා තමයි අපි කරේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ slide එකට යමු. එතන select statement ඔය ටික තමයි තියෙන්නේ. ඇත්තටම ඔයාලට මේක මේ treat කියන function එක ඕන තැනක ඔයාලට ඒක where clause එකේ වුණත් use කරන්න පුළුවන්. ඔයාලට මම නිකමට පෙන්නුවොත් එහෙම එකක්. මම example එක කියන day count එක ඒ කියන්නේ දවස් දෙකක් විතරක් වැඩ කරන අයව display කරන්න කියලා. ඔයා කොහොමද ඒක කරන්නේ? දවස් දෙකක් වැඩ කරපු අය. ඇත්තට මේක මම දැන් හිතලා කියපු එකක්. දවස් දෙකක් විතරක් වැඩ කරන අය ඩිස්ප්ලේ කරන්න කියනවා. ඔයා query එක පොඩ්ඩක් මේ වීඩියෝ එක පෝස් කරලා ගහලා බලන්න. මම දැන් query එක ගහන්නම්. අපිට දවස් දෙකක් විතරක් වැඩ කරන අයගේ නම් ටික තමයි ඕනේ. අපිට නම් ටික ඕනේ from අපිට නම් ටික විතරයි ඕනේ. එතකොට select clause එකේ name කියන එක විතරක් තිබ්බම ඇති. person කියන එක අපි p කියන එකට equal කරලා ඒක දාන්න ඕනේ මෙතෙන් p.name. අපිට ඕනේ p.name එක. දැන් where clause එකේ අපි දන්නවා මේ data තියෙන්නේ මොකේද? මේ data තියෙන්නේ part time type එකේ. එතකොට මෙතන part time type එක access කරන්න ඕනේ. part time type. හරිද? and දැන් තමයි අපිට ප්‍රශ්නේ. අපිට මෙන්න මේ day count එක අවශ්‍යයි. මෙන්න මේ day count එක ගන්න. අපිට day count එක directly access කරන්න විදිහක් නැහැ. අපි day count එක ඒ කියන්නේ වගේ columns access කරන්න මේ treat කියන function එක use කරලා treat කියන එකෙන් අපි ඇත්තටම මෙන්න මේකම තමයි අපි ගහන්නේ part time type එකේ තියෙන objects වල day count එක. day count එක දෙකක් වෙන ඒවා equals 2. අපි බලමු මේක ගහලා එනවද කියලා. ඔයාලට ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඒතර සුපුන් කියලා විතරයි. මොකද දවස් දෙකක් විතරක් part time දෙන්නයි ඉන්නේ. සුපුනුයි නිමලුයි. නිමල් දවස් 3ක් වැඩ කරනවා. සුපුන් දවස් 2ක් වැඩ කරනවා. ඒතර අපිට දවස් 2ක් ස්ටඩි කරනවා. දවස් 2ක් ස්ටඩි කරන අයව ඩිස්ප්ලේ කරන්න කිව්වොත් ඔයාලට සුපුන් විතරයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ. අපි බලමු එහෙම වෙනවද කියලා. ඔව් ආයෙත් values කියන ප්‍රශ්නේ ආව. එතන ආයෙ ඉස්සරහට දාලා තියෙනවා. මේක එතන value display value. හරි දැකනවාට සුපුන් විතර ඩිස්ප්ලේ වුණා. මෙතන ඔයගොල්ලෝ දැන් select statement හොඳට තේරෙනවා ඇති. අපි ඊළඟ slide එකට ගිහලා බලමු. අපි දැන් කතා කරන්නේ මේ not instantiable types කියන. not instantiable types කියන්නේ මොනවද? ඇත්තටම මේ not instantiable කියන එක use කරන්න ඔයා සාමාන්‍යයෙන් Java දන්නේ කෙනා නම් abstract අහලා තියෙ abstract කියන වචනේ. ඇත්තට මේ abstract කියන Java වල abstract කියන වචනෙටම SQL වල කියන්නේ object relational databases වල use කරන මේ not instantiable කියන word එක. ඇත්තටම abstract class එක මොකද්ද වෙන්නේ කියන්නේ? abstract class එක වෙන්නේ ඔයාට abstract class එකක් use කරලා types හදන්න බෑ. abstract class එකක් use කරලා objects හදන්න බෑ. ඒ වගේම ඔයාට non instantiable type එකක් use කරලා objects හදන්න බෑ. ඒ කියන්නේ ඔයාට non instantiable type එකක objects හදන්න බෑ කියන්නේ ඒකින් කියන්නේ නැහැ ඔයාට non instantiable type එක table එකක් හදන්න බෑ කියලා. ඔයාට table එකක් හදන්න පුළුවන්. මම ඔයාලට ඇත්තටම තේරෙන විදිහට කියන්නම් මොකද්ද කරන්න බැරි කියලා non instantiable type එකක් හැදුවහම notepad එකට ගියා ආයි අපි values insert කරා. ඔයා හිතන්න ඔයා මේ type එක හදන්නේ not instantiable එකක් කියලා. not instantiable එකක් කියලා. හරිද? ඔයා හැදුවේ not instantiable type එකක් නම් මේ person type එක. හරිද? මම මේ copy paste කරගන්නවා යටට
තේරුම් කරන්න පහසු වෙන්න. හරි ඔයා not instantiable type එකක් හැදුවා. හරිද? එතකොට ඔයාට මේකට හිතනවා මේකට table එකකුත් හැදුවා. ප්‍රශ්නයක් නහට table එකක් හදන්න පුළුවන් සාමාන්‍ය විදිහටම. අපි ඒතර මෙතන වෙනසක් කරලා තියෙනවා. ඇත්තටම මේ සාමාන්‍ය type එක not instantiable කියන වචනේ දැම්මා. ඇත්තටම type එකක් not instantiable වුණොත් කරන්න බැරි ඒ type එකෙන් objects හදන්න බෑ. හරිද? ඒ type එකෙන් objects හදන්න බෑ මතක තියාගන්න. එතකොට අපිට මෙන්න මේ දේ තමයි කරන්න බැරි. අපිට insert into person values මෙන්න මේ person type එකට values දාන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ person type එක use කරලා objects හදන්න බෑ. ඔයා මෙහෙම person type එක දැම්ම කියනවා එතන object එකක් හදනවා. ඔයාට ඇත්තටම එහෙම objects හදන්න බෑ. ඔයාට කෙලින්ම sub classes වලට තමයි හදන්න වෙන්නේ. ඔයාට super class එකට ඔයා not instantiable කියන super class එකට use කරලා ඔයාට not instantiable කියන එක use කරපු හින්දා ඔයාට බෑ super class එකට objects හදන්න. හරිද? ඔයාට වෙන්නේ sub classes වලට objects හදන්න විතරයි. මම හිතනවා ඒතර ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඒක බලමු points ටික මොනවද තියෙන්නේ කියලා. එතන මෙතන තියෙන්නේ create types address. ඒ කියන්නේ මෙතන example එකක් තව තියෙන්නේ. ඔයා not instantiable not final class එකක් type එකක් හැදුවා. ඊට පස්සේ ඒ type එකේ address type එක use කරලා තව types දෙකක් හැදුවා. sub types දෙකක් under කියන එක use කරලා තියෙන හින්දා දකින්න දැකම වල තේරෙනවා මෙතන අපි හදලා තියෙන්නේ sub types කියලා. cannot create objects from non instantiable types. ඔයාට non instantiable types use කරලා non instantiable කියනවා not instantiable කියලා. අතන අපි type කරද්දී type කරන්නේ not instantiable කියලා. non instantiable කියන එක කට වචන use කරනවා. අපිට මේ not instantiable types use කරලා objects හදන්න බෑ. අර මම කිව්වා වගේ data insert කරන්න බෑ not instantiable types වලට. හරිද? අපි ඊළඟ slide එකට යමු. ඊළඟ එකේ තියෙන්නේ not instantiable methods. මොනවද මේ not instantiable methods කියන්නේ? අපිට ඇත්තටම type එකක් not instantiable කරනවා වගේ මේ type එක ඇතුලේ තියෙන method එකකුත් not instantiable කරන්න පුළුවන්. හරිද? ඇත්තටම ඔයාට මම හිතනවා Java ඉගෙන ගත්තේ කෙනෙක් කියලා. එතකොට ඔයාට මම කියන්නම් abstract කියන එක use කරලා කොහොමද මේක හිතන්නේ කියලා. ඔයා දන්නවා abstract class එකක් Java වල තියෙන classes abstract class එකකට හිතන්න ඔයා abstract method එකක් හදුවා class එකේ abstract function එක. හරිද? එතකොට ඒ function එක අපි දන්නවා ඒ abstract function එකේ මොකද function එකට body එකක් නැහැ. implementation එකක් නැහැ. ඒක තමයි abstract function එක theory එක. ඒ වගේම තමයි මේ not instantiable method එක. ඒ කියන්නේ මේ not instantiable කියන keyword එක use කරලා හදපු method එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය method එකක් හදනකොට මෙන්න මේ member function කියන වචනේ use කරලා. member function name එක return type එක. හරිද? ඔයා මේ not instantiable member function එකක් හැදුවොත් not instantiable method එකක් හැදුවොත් ඔයාගේ function එකට body එකක් නැහැ. ඒ කියන්නේ ඔයා මේ create type body කියන එක ඇතුලේ මේ function එකට body එකක් හදන්න ඕනේ නැහැ. හරිද? ඔයා ඒක හදන්න ඕනේ. ඔයාගේ subtype වල ඒ function එක call කරලා අන්නේ subtypes වලට තමයි ඔයා type body එකක් හදන්න ඕනේ. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒක ඇත්තටම ලොකුවට ඕනේ නැහැ. මීට වඩා මෙච්චර ඇඩ්වාන්ස් යන්න ඕනේ නැහැ මේ concepts. සාමාන්‍ය normal එක වඩා idea එකක් තිබ්බොත් ඇති. මේ points විදිහට කියවලා බලමු. A type that contains a not instantiable method must itself be declared not instantiable. ඒකත් important point එකක්. ඔයාගේ method එකක් not instantiable නම් ඔයා හිතන්න ඔයාගේ type එකේ method එක not instantiable නම් ඔයාගේ මුළු type එකම not instantiable වෙනවා. ඔයා මුළු type එකම not instantiable කියලා not instantiable කරන්න ඕනේ. හරිද? ඒක important point එකක්. ඊට පස්සේ the type body for t does not contain a definition for function 1. ඒ කියන්නේ not instantiable function එකකට body එකක් නැහැ. ඒක තමයි මේකෙන් කියන්නේ. හරිද? ඊට පස්සේ define a method as not instantiable if every subtype is to override the method in define a method as ඒ කියන්නේ ඔයාගේ subtype එකකින් සාමාන්‍යයෙන් ඔයා not instantiable methods ඔක්කොම
සබ් ටයිප් එකෙන් ඔයා සබ් ටයිප් එකේ ආයි ඩික්ලෙයාර් කරන්න ඕනේ not instantiable methods. ඔයා හිතන්න නිකන් එක්සැම්පල් එකක් විදිහට ෂේප් එකක් තියෙනවා. ෂේප් එකේ ඒරියා කියලා මේ ඒරියා කියලා ෆන්ක්ෂන් එකක් ඔයා හදනවා. සර්කල් කියලා ටයිප් එකක් හදනවා. ස්ක්වෙයාර් කියලා ටයිප් එකක් හදනවා. අපි දන්නවා ෂේප් කියන ටයිප් එකේ මේ ඒරියා කියන ෆන්ක්ෂන් එකේ ජෙනරල් දෙයක්. එතන මේ ඒරියා එක ෂේප් එකේ ෂේප් එකට හොයන විදිය වෙනස්. ඉතින් අපිට ඒරියා එකට ඇත්තටම ෂේප් කියන ටයිප් එකේදී ඒරියා එකක් අපිට කොහොමද හොයන්නේ කියලා ෆන්ක්ෂන් එකක් හදන්න බෑ. ඉතින් අපිට මේ ෆන්ක්ෂන් එක අපිට not instantiable කරන්න පුළුවන්. ඇත්තට මේ ෆන්ක්ෂන් එකට බොඩි එකක් අවශ්‍ය නැහැ අපිට. අපිට එහෙම ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ඒරියා ෆන්ක්ෂන් එක ෂේප් එකේදී not instantiable කරා. ඊට පස්සේ අන්නේ ෂේප් එක ඒ ඒරියා ෆන්ක්ෂන් එක අපි අනිවාර්යයෙන්ම ඩික්ලෙයාර් කරන්න ඕනේ සර්කල් එකේ ෂේප් එකේ දෙකේම. එතකොට අපිට බොඩි එකක් හදන්න පුළුවන්. සර්කල් එකේ අපි දන්නවා ඒරියා එක හොයන්න වෙන විදිහක් තියෙනවා. ෂේප් එකේ නැති වුණා. ෂේප් කියන එකේ ජෙනරල් නැති වුණාට සර්කල් එකට ඒරියා එකක් හොයන්න විදිහක් තියෙනවා. එතකොට ස්ක්වෙයාර් එකට ඒරියා එකක් හොයන්න තියෙනවා. අපිට එතකොට මේ සබ් ටයිප්ස් දෙකේම බොඩි දෙකක් හදලා මේ බොඩිස් වල අපිට ඒරියා ෆන්ක්ෂන්ස් ටික මේ ටයිප් එකට අදාළව ඩිෆයින් කරන්න පුළුවන් බොඩි එකේ. හරිද? හිතන්න ඔයාලට හරිස්සි හරි මේ සුපර් ටයිප් එකේ තියෙන not instantiable method එක අවශ්‍ය නැහැ කියලා. එහෙම අවශ්‍ය නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ සබ් ටයිප් එක not instantiable කරන්නම ඕනේ. ඔයා මොකක් හරි method එකක් implement කරන්නේ නැත්තම් ඔයාගේ සබ් ටයිප් එකේ මොකක් හරි සබ් ටයිප් එකේ ඔයා මොනවා හරි method එකක් මොනවා හරි not instantiable method එකක් සුපර් ටයිප් එකේ තියෙන not instantiable method එකක් ඔයා සබ් ටයිප් එකේ implement කරන්නේ නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ සබ් ටයිප් එකත් not instantiable කරන්න ඕනේ. mainly ඔය point හතර තමයි තියෙන්නේ not instantiable methods වලට. අපිට ඉන්හෙරිටන්ස් යටතේ බේසිකලි ඔච්චරයි කතා කරන්න තියෙන. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඇත්තට මේ දේවල් ලොකුවට ඉම්පෝර්ටන්ට් නැහැ. අපි කතා කරා මොන ඉන්හෙරිටන්ස් කියන්නේ මොනවද? ඇත්තට මේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද? එතකොට මේ ඉන්හෙරිටන්ස් කියන එක ඇයි අපි concept එක use කරන්නේ? එතකොට ඔය ඉන්හෙරිටන්ස් කොහොමද Oracle වලදී use කරන්නේ objects වලට? super types කියන්නේ මොනවද? sub types කියන්නේ මොනවද? super types කියන්නේ කොහොමද? sub types කියන්නේ කොහොමද? ඊට sub types වලින් කොහොමද අපි select කරන්නේ data? එතකොට මේ වගේ ගොඩක් දේවල් අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. අපිට ඉන්හෙරිටන්ස් ගැන කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. මම මේ වීඩියෝ එකෙන් දැනට නවතිනවා. thank you.